නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අද අපි ඔබට කියා දෙන්නේ දිව්‍ය ලෝකේ වෙච්ච සිද්ධියක්. මේක සඳහන් වෙන්නේ දීඝනිකායේ මහා ගෝවින්ද සූත්‍රයේ. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට ඇවිදින් කියන්නේ පංචසික කියන දිව්‍ය පුත්‍රයා. කලින් එයා මනුස්ස ලෝකේ හිටපු උපාසක කෙනෙක්. පංචසික දිව්‍ය පුත්‍රයා වෙලා උපන්නා. තව්තිසා දිව්‍ය ලෝකේ සිදුවුණු කතා බහක්. තව්තිසා දිව්‍ය ලෝකේ පොය දවසක රැස්වීමක් තිබුණා. මේ රැස්වීම තිබුණේ සුධර්මා කියන දිව්‍ය සභාවේ. ඒ රැස්වීමේ හතර දිසාවේ ආරක්ෂක දිව්‍ය රාජවරු 4 දෙනෙක් හිටියා. දිශා 4 තමයි නැගෙනහිර, දකුණ, බටහිර, උතුර. මේකේ නැගෙනහිර දිශාවට අධිග්‍රහිත දෙවියන්ගේ නම දතරාෂ්ට. දකුණු දිශාවට අධිග්‍රහිත දිව්‍ය රාජයාගේ නම විරූඩ. බටහිර දිශාවට අධිග්‍රහිත දිව්‍ය රාජයාගේ නම විරූපාක්ෂ. උතුරු දිශාවට අධිග්‍රහිත දිව්‍ය රාජයාගේ නම වෛශ්‍රවණ. ඒ පිරිසට කියනවා සතර වරම් දෙවිවරු කියලා. අමනුෂ්‍ය ලෝකේ 4 ගොල්ලක් පාලනය කරනවා. සමහරු මැරිලා ගිහින් උපදිනවා ගාන්ධර්ව දෙවියන් අතර. ගාන්ධර්වයන් පාලනය කරන්නේ දතරාෂ්ට. සමහරු මැරිලා ගිහින් උපදිනවා කුම්භාණ්ඩයන් අතර. කුම්භාණ්ඩ කියන්නේ අර ඡණ්ඩ පරුස රෞද්‍ර භූත කොට්ටාසයක්. ඒගොල්ලොන්ව පාලනය කරනවා විරූඩක කියන දෙව් මහ රජු. බටහිර දිශාවේ සමහරු මැරිලා ගිහිල්ලා උපදිනවා නාග භූත නාගයෝ වෙලා. ඒගොල්ලන්ව පාලනය කරනවා විරූපාක්ෂ දිව්‍ය රාජයා. සමහරු ගිහින් උපදිනවා යක්ෂයෝ වෙලා. ඒගොල්ලන්ව පාලනය කරනවා වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා. ඒ චාතුම් මහරජිකේ. චාතුම් මහරජිකේ පාලනය වෙන්නේ තව්තිසාව යටතේ. තව්තිසාව කියන්නේ ඊට උඩින් ඇති දිව්‍ය ලෝකේ. ඒ තව්තිසාවේ දිව්‍ය සභාව හැම පොයටම රැස් වෙනවා. රැස් වෙන්නේ මේ බුද්ධ ශාසනයේ වැඩ ගැන කතා කරන්නයි. රැස් වෙලා ඉස්සරන මනුස්ස ලෝකේ ගැන කතා කළා දෙවිවරු. මොකද හේතුව මනුස්ස ලෝකේ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. එතකොට මාස්පතා දෙවිවරු දිව්‍ය සභාවේ කියනවා මෙහෙම මනුස්ස ලෝකේ ඉඳලා මේ පිරිස එනවා.
මනුස්ස ලෝකේ ඉඳලා හරියට සෙනග මැරෙන අය යනවා දෙවිවරලා උපදිනවා තව්තිසාවේ. දැන් නම් එක මිනිසෙක් කියන්නේ නැහැ මේ පැත්තේ. ඔක්කොම අපාය යන්නේ වැඩිපුර. එතකොට අපි මේ වහන්සේ ගන්නේ තව්තිසාවේ දොරටු අරින්නයි. අපා දොරටු වහන්නයි. එතකොට එදා බුදුරජාණන් වහන්සේට පංචසික දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ දිව්‍ය සභාව රැස් වුණා. රැස් වෙලා ඒ දෙවිවරු ප්‍රීති ഘോഷා නගන්න පටන් ගත්තා. මොකද්ද ප්‍රීති ഘോഷාව? සතුටු වෙයල්ලා මනුස්ස ලෝකේ අය හෝගාලා දෙවියන් අතරට එනවා. දිවි ලෝකේ කියන කතාව. බලන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇති ආශ්චර්යය. ඒක පාලියෙන් කියනවා දෙවිවරු සතුටු වෙලා කියනවා මෝදන්ති වතබෝ භූත දේවා තාව තින්සා සහින්දකා මෝදන්ති වතබෝ දේවා තාව තින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. ඒක කමයි කියපු දෙවිවරු කියන්නේ ඕක. දැන් මේ දෙවිවරු කියපු ගාථාව අපිත් කියමු. මං කිව්වම කියන්න. මෝදන්ති වත භෝ දේවා තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. ඒකේ තේරුම තමයි මෝදන්ති වත බොහෝ දේවා. බොහෝ දේවා කියන්නේ පින්වත් දෙවිවරුනේ. සතුටු වෙන්න මේ දෙවියන් සහිත තව්තිසා වැසි සක්දෙවිඳු සහිත තව්තිසා වැස්සෝ ප්‍රීති ഘോഷා කරනවා. කොහොමද ප්‍රීති ഘോഷා කරන්නේ? තථාගතං නමස්සන්තා බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ ධම්මස්සච සුධම්මතං ධර්මයේ ආශ්චර්යයට වැඳ වැඳ. කොහොමද? නවේ දේවේච පසන්තා අලුත් දෙවිවරුන්ව දකිනවා. වන්නවන්තේ අසස්සිනෝ ඒ දෙවිවරු වර්ණවන්තයි. වර්ණවන්තයි කියන්නේ අලංකාරයි. යසස්සිනෝ කියන්නේ පිරිවරින් යුක්තයි. සුගතස්මින් බ්‍රහ්මචරියං සුගතයන් වහන්සේගේ ශාසනයේ හැසිරීලා චරිත්වානයිධාගතේ ඇසිරිලා තමයි මේ දිව්‍ය ලෝකේ ආවේ කියලා. ඒක කියමු. නවේ දේවේච පස්සන්තා වන්නවන්තේ අසස්සිනෝ සුගතස්මින් බ්‍රහ්මචරියං චරිත්වානයිධාගතේ. දැන් බලන්න මේ දෙවිවරුන්ගේ ස්වභාවය. කලින් ඉන්න දෙවිවරුන්ට වඩා අලුතින් පහළ වෙන දෙවිවරු ලස්සනයි කියනවා. දැන් කලින් ඉන්න දෙවිවරුන්ට වඩා අලුතින් පහළ වෙන දෙවිවරු ලස්සන වෙනකොට දෙවිවරු කියනවා බලන්ට මේ අලුතින් පහළ වෙන දෙවිවරු හරි ලස්සනයිනේ. සුගතයන් වහන්සේගේ ශාසනයේ බඹසර හැසිරිලා
දැන් බලන්න මිනිස් ලෝකේ මේක අඩුයි. කවුරු හරි ගමක ලස්සනට ඉන්නවනම් ලස්සනට ගියක් දොරක් හදාගෙන ඉන්නවනම් Tamanට වඩා ලুকু පඩියක් ගන්නවනම් දැන් මිනිස්සුන්ට ඇති වෙන්නේ මොකක්ද හිතට? ඉරිසියාව. අපිට වඩා අරුණ ලස්සනයි කියලා. ඉරිසියාව හට ගන්නවා. දෙවිවරුන්ගේ ඉරිසියාව නැහැ. දෙවිවරු තුල හටගන්නේ සතුට. අනුන්ගේ ලස්සන දැකලා අනුන්ගේ දියුණුව දැකලා සතුට වෙනකට කියනවා මුදිතා කියලා. ඒ හිතේ තියෙන එක්තරා විශේෂ ක්වොලිටි එකක්. මුදිතා. තව කෙනෙක් සතුටින් ඉන්නවා නම් තමන්ට සතුටක් ලැබෙනවා. මේ විදිහට දෙවිවරු සන්තෝෂ වෙනවා. සන්තෝෂ වෙවි මේකේ කියනවා තේ අඤ්ඤේ අතිරෝචන්ති වන්නේන යසසායුනා. එතකොට වර්ණයෙන් යසසෙන් ආයුෂයෙන් අනිත් දෙවියන් මැඩගෙන පරණ දෙවිවරු මැඩගෙන මේ තවතිසාවේ දෙවිවරු බබලනවා. මේකේ කියනවා බූරි ශාවකා බූරි පඤ්ඤස්ස. බූරි පඤ්ඤ කියලා කියන්නේ මහා ප්‍රඥා කියන එක. මහා නුවණැති ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කියන අය හැබැයි මාර්ගඵල ලැබපු අය ගැන මේ කියන්නේ. ශ්‍රාවකයෝ මාර්ගඵල ලැබපු අය දෙවියන් අතර ඉපදිලා බබල ඉන්නවා කියලා කියනවා. තේ අඤ්ඤේ අතිරෝචන්ති වන්නේන යසසායුනා ශාවකා බූරි පඤ්ඤස්ස විශේෂූපගතයිද. ඒ අනිත් අයට වඩා බබලනවා කියන ලස්සන්ට. එතකොට ඔබට හිතෙන්න පුළුවනි මේ බබල ඉන්න දිව්‍යවරු මනුස්ස ලෝකේ රජවරු සිටවරු කියලා. නෑ, අපි වගේ අය. ඔබ අපි වගේ සාමාන්‍ය අය. ඔබ අපි වගේ සාමාන්‍ය පවුල් වල අය. කොහොමද ඒගී? මේක කියනවා ඉදන් දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්ති ධම්මස්සච සුධම්මතං. එතකොට මේ දෙවි ලෝකේ ගියපු අය වඳින්නේ කාටද? මේකේ තියෙනවා තථාගතං නමස්සන්ති. ඉති දිස්වාන නන්දන්ති. දෙවිවරුන්ව දැකලා සතුටු වෙවි. තාවතින්සා සහින්දකා. සක්දිවිඳු ප්‍රධාන තවතිසා දිවරු තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. තථාගතයන් වහන්සේට වැඳ ධර්මයේ ආචාර්යයට වැඳ ඉන්නවා කියනවා. එතකොට පින්වතුනි පින්වත් දරුවෙනි දෙවිලෝ වඳින්නේ කාටද? එතකොට දෙවිලෝ දෙවිවරු තථාගතයන් වහන්සේට. මේ කිව්වේ කාටද? අපේ ශාස්ත්‍රුන් වහන්සේට. දැන් අපි වැඳ සරණ ගියේ ඒ ශාස්ත්‍රුන් වහන්සේට තමයි වඳින්නේ. ඊළඟට ධම්මස්සච සුධම්මතං ධර්මී ආචාර්යයට. ඇයි මේ බොහොම දුප්පත් අය, බොහොම දිලිඳු අය. එක අවස්ථාවක තියෙනවා සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී මිනිස්සු බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යන කණ්ඩායම් දෙකක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සග පිරිසයි වඩිනවා. පිටිපස්සෙන් කණ්ඩායම් දෙකක් යනවා. එක කොටසක් කරත්තවල හාල් පොල් සීනි කිරි පරිප්පු පටෝගෙන කොටසක් යනවා කරත්තවල චාරිකා වඩිද්දී. ඒ පිරිස කවුද? දානි දෙන අය. මේ ඉන්දියන් සමාජයේ තව කොටසක් යනවා පිටිපස්සෙන් හිඟන්නෝ.
දැන් මම මේ යන්නේ හිඟන්නේ ගැන. දැන් බුදුරජාණන් වහන්සේට දානි දුන්නාට පස්සේ ඉතුරු වෙච්ච දානේ ඒ අයත් කාලා බීලා අර හිඟන්නන්ටත් දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට දානි දුන්නට පස්සේ උන්වහන්සේ අනුමෝදනා කරනවා. එතකොට අර දානි දීපය වට වෙලා අනුමෝදනාව අහනකොට අර හිඟන්න දුවගෙන එනවා එතනට අනුමෝදනාව අහන්න. කාලයක් යනකොට හිඟන්නන්ටත් ධර්මයක් තේරෙන්න ගත්තා. එක හිඟන්නේ කල්පනා කළා අනේ මම මේ හිඟාකකා ජීවත් වෙන්නේ මම දීපු නැති නිසා. හැබැයි මෙයා දැන් තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. සාමාන්‍ය විදියට කවුරුත් සරණ යනකොට මේගොල්ලෝ සරණ යනවා. දවසක් බුදුරජාණන් වහන්සේට සංඝයාට කිරි ලැබුණා දාණයට බොන කිරි. ඊට පස්සේ අර දාන දීපු අය හිඟන්නන්ට කතා කළා ඔයගොල්ලෝ දෙන්න කියලා. ඒගොල්ලන්ගේ භාජන වලට දුන්නා. දීලා ඉවර වුණා. එතකොට මෙතෙන්ට වඩිනවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට කිරි හම්බුනේ නැහැ. එක වයසක හිඟන්නෙක් හිටියා. කල්පනා කළා මට හොඳ අවස්ථාවක්. මම දාන දීපු නැති නිසා මේ මුනේ. දැන් මේ වෙද්දි මේ හිඟන්න එතනට අලුතෙන් ආපු හිඟන්නෙක්. බඩගින්න ගොඩාක් හිටපු වෙලාවය. කල්පනා කළා මම මේ වෙලාවේ මේ මගේ කිරියක මම මොගලන් මහරහතන් වහන්සේට පූජා කරනවා. පින්වත්නි එදා සමාජයේ අපිට හිතාගන්න බෑ. මුගලන් මහරහතන් වහන්සේ ගාවට හිඟන්නා දුවගෙන අර Tamanට ලැබිච්ච කිරියක අරගෙන යද්දි එක දායකයෙක් බාධා කළේ නැහැ. අද වගේ නම් දායකයා මේ මිනිස්සයා එළවනවා. යනවා යන්න අපි වෙනම දෙන්නම් කිරි කියලා. වෙනවද නැද්ද? අන්න වෙනස. මුගලන් මහරහතන් වහන්සේට කිරියක පූජා කළා. පූජා කළා මුගලන් මහරහතන් වහන්සේගේ සිරිපතුල් අල්ලලා වැන්දා. වදිනකොට මුගලන් මහරහතන් වහන්සේ වදාලා පින්වත ඔය පහන් සිත රැක ගන්න ඔච්චරයි කිව්වේ. ඔය පහන් සිත රැක ගන්න. එතකොට මේ හිඟන්න සිරිපතුල අල්ලගෙන වැන්ද උන්වහන්සේ සිරිපතුල ඉවතට අරගෙන වැඩියා. ඒ වැන්ද පාත්වෙච්ච පාත්විල්ල එයාට ඇහුණි ඔය පහන් සිත පැහැදුණු සිත රැකගන්න ඔළු ඉසුවේ නෑ හිඟන්න. පාත්වෙච්ච පාත්වෙල්ල එහෙම්මම ඒ වාඩි වෙලා ඉඳලා කියන්නේ හිස බිම තියාගෙන බුදුගුණ මෙනෙහි කරන්න ගත්තා. ඇයි? පැහැදිච්ච හිත රැකගන්න කිව්වනේ. බුදුගුණ මෙනෙහි කරන්න ගත්තා. බුදුගුණ මෙනෙහි කරගෙන යනකොට හිතට ප්‍රීතිය ආවා. එහෙම වෙන්නකට ඇඟ රිදෙන්න ගත්තා. දැන් අහලා තියෙනවා විදර්ශනා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ගත්තා. මේ ශාරීරික හැම දෙයක්ම අනිත්‍යයි කියලා. ආයේ සිත සතුටටපත් වුණා. මෙයා එතනින් නැගිට්ටි නෑ. එහෙමම වාඩි වුණා. එහෙමම හිටියා. දවසක් නෙමෙයි, දෙකක් නෙමෙයි, තුනක් නෙමෙයි, දවස් 7ක් එයා හිටියා. අද කාලේ බෑ කරන්න. කවුරු හරි ඇවිල්ලා ගහලා නැගිට ඕනෝ. නැගිටපන් කියනවා. යමන් යන්න කියනවා. ආන්න අසවල් තැන
කණ්ඩ බෙදුනා වරෙන් කියලා අඬ ගහනවා. කවුරුත් නෑ කතා කරන්න. මෙයා මෙනෙහි කරගෙන හිටියා. 7 වෙනි දවසේ සෝවාන් ඵලයටපත් වුණා. උපන්නා තව්තිසාවේ. එයාට ඉන්නවා සේවයට දිව්‍ය අප්සරාවන් 60000ක්. ඒ දෙවියා ඒ අප්සරාවන්ට කිව්වා උපස්ථානයට ආවහම මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඔබ ඔබේ පාඩුවේ ඉන්න. මගේ ගුරු දේවයන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දැන් මේ දෙවියා කියනවා උන්වහන්සේ මට කිව්වා පැහැදුණු හිත රැක ගන්න කියලා. මං උන්වහන්සේට ගුරු පූජාවක් හැටියට බඹසර රකින්නවා. එතකොට තව්තිසා දිව්‍ය ලෝකේ බඹසර රකින්න දෙවියෙක්. දිව්‍ය අප්සරාව 60000ක් මැද්දේ බඹසර රකින්න දෙවියෙක්. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ මිනිස්සු තමයි ඒ දෙවියන් අතර උපන්නේ. මේක සිද්ධියක් කිව්වේ. ඉතින් ওই විදිහට දෙවිවරු පහළ වෙනකොට බොහොම සතුටු වුණා. එතකොට එදා ඒ රැස්වීම දවසේ ශක්තිවිඳු ඇවිල්ලා දෙවිවරුන්ගෙන් ඇහුවා මොකද ඔබ මහා සතුටකින් ඉන්නේ? ඉතින් කිව්වා අනේ අපිට හරි සතුටුයි. අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කර කර ධර්මයේ ආශ්චර්යයට වන්දනා කර කර මේ අපි හිටියේ කිව්වා. එතකොට සක්දේන්දු ඇහුවා ඔබට තවත් සතුටු වෙන්න ඒ බුදුරජාණන් වහන්සේ ගැන මාත් කියන්නද කියලා ඇහුවා. දෙවිවරු හා කිව්වා. මේක තමයි දැන් ඔබ අහන්න යන්නේ. සක්දිවිඳු අපේ බුදුරජාණන් වහන්සේ ගැන ගුණ 8ක් කිව්වා. ගුණ කීයක්ද? 8ක්. පළවෙනි එක තමයි කියනවා දෙවිවරුනේ ඒ භාග්‍යවතුන් වහන්සේ තරම් මිනිසුන්ට දෙවියන්ට අනුකම්පා කළ මිනිසුන්ට දෙවියන්ට හිතසුව පිණිස පිළිපන් වෙන කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ තරම් මිනිසුන් කෙරෙහි දෙවියන් කෙරෙහි අනුකම්පා ඇති වෙන කෙනෙක් ලෝකේ නෑ කිව්වා. ඇයි මේ සක්දෙවිඳුත් සෝවාන් ඵලයටපත් උනේ දඹදිවදිනේ. දඹදිව ඉන්දසාල කියන ගුහාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේ බහැ දකින්න ඇවිල්ලා ධර්මයේ අසලා සෝවාන් ඵලයටපත් උනේ. සෝවාන් ඵලයටපත් වෙනවා කියන එකේ තේරුම මේකයි. ඔබ දන්න අහලා තියෙනවද ආර්ය අෂ්ටාංගික මාර්ගය? අහලා තියෙනව නේද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මේකෙන් සම්මා දිට්ඨියේ පළවෙනි අවස්ථාවටපත් වෙනවා. එතකොට සම්මා දිට්ඨිය ඇති වුණාම ඒක උපමාවකින් මෙහෙමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ අපි ගම්මු මේ උන්වහන්සේ දේශනා කරනවා
ගංගානම් ගඟ මුහුදට ගලන්නේ. ගඟට ලී කොටයක් වැටුණොත් බාධා නැත්තම් ඒ ලී කොටේ කෙලීම යන්නේ මුහුදට. ඒ වගේ මුහුද කරා යන ගඟ වගේ තමයි නිවන කරා යන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙච්ච කෙනාට කියනවා සෝවාන් වුණා කියලා. සෝත කියන්නේ ආර්ය මාර්ගය. පැමුණුණා කියන්නේ ආපන්න. සෝතාපන්න කියන වචන තමයි සෝවාන් කියන්නේ. සෝවාන් වුණා කියන්නේ ආර්ය අෂ්ටාංගික පැමුණුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුනහම යා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. එතකොට සද්දිවිඳු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච ශ්‍රාවකෙක්. එතකොට සද්දිවිඳු ඉස්සල්ලාම දැක්කේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හැටියට ලෝක සත්වයාට ඇති අනුකම්පාව. ඒකනේ උන්වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සර වෙලා ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා. ඒ නිසා තමයි අද අපිට රුවන්වැලිසෑයේ ධාතුන් වහන්සේලා තියෙන්නේ. අද අපිට ධාතුන් වහන්සේලා වැඳුම් පිදුම් කරන්න පුළුවන්කම තියෙන්නේ. හිත පහදවාගෙන අන් අයට පින් කර ගැනීමටයි. එතකොට පළවෙනි ගුණේ හැටියට දැක්කේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවකින් යුක්ත බවයි. සක්දෙවිඳු දැකපු දෙවෙනි ගුණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණේ. ඒ කියන්නේ ගුණවත් වීරියෙන් යුක්තව කටයුතු කළොත් අපටත් යම් යම් මට්ටමින් ඒ ධර්මයට එන්න පුළුවන් කියන එකයි. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ තමයි මේවා කුසල් මේවා අකුසල් කියලා අපට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ මේවා කියා නොදෙන්න අපි කුසල් අකුසල් ගැන මුකුත් දන්නේ නැහැ. කුසල් කියලා කියන්නේ ලෝභ නැතිකම, ද්වේෂය නැතිකම, මෝහය නැතිකම. ඒ කියන්නේ දැන් අපිට ගත්තොත් එහෙම කුසල් තියෙන එක්කෙනා සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරදිකාමී හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ මේ විදිහට හිත සංවර කරගන්නවා. අකුසල් කියන්නේ ඒ ඔක්කොටම පෙළඹෙන එක. මේ දෙක වෙන් කරගෙන කුසල් අකුසල් ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. මේවා පුරුදු කරන්න එපා කියලා. මේ විදිහට ඒ පුරුදු කිරීම තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. කියා දෙන්නේ. කියා දුන්නාම මේ විදිහට ශ්‍රාවකයෝ පුරුදු කරනවා. දැන් බලන්න හිතලා අපි එක ධම්ම කතාවක් අහලා තියෙනවා. ඔබ දන්නවනේ දීඝවාපි චෛත්‍ය. ඒ කාලේ දීඝවාපි චෛත්‍යයට මිනිස්සෙක් කොඩියක් පලන්දලා මේ විදිහේ සාමාන්‍ය කොඩියක් නෙමෙයි සාමාන්‍ය රෙද්දක් කොඩියක් ඇඩියට ගලා පලන්දලා මේක හුළඟේ ගහගෙන ගිහිල්ලා වෙන මිනිස්සෙකුගේ කුඹුරට මේ කොඩිය රෙද්ද වැටුණා. මේ මිනිස්සයා දන්නවා මේක චෛත්‍යයට පූජා කරපු රෙද්දක් කියලා. මෙයා මේ රෙද්ද පොරෝගොන ගෙදර ගියා. ගිහලා ඒක පාවිච්චි කළා. මරණින් මත්තේ මෙයා පෙරේතෙක් වෙලා උපන්න තහඩු පෙරේතෙක්. තහඩුවකින් ඇඟ වැහිලා. ඊට පස්සේ මේ එක රහතන් වහන්සේ නමකට මේ පෙරේතයා මුණ ගැහුණා. ඊට පස්සේ කිව්වා අනේ මම මේ කොඩියක් පූජා කළා මේක උනේ කියලා.
ඊට පස්සේ රාතන් වහන්සේක හොඳයි මං එහෙනම් ඔබට පින් අනුමෝදන් කරන්නම් කොඩි පූජා කළා කියලා. දවසක් කොඩි 50ක්ද කොහෙද මහා සෑයට පූජා කළා මෙයාට පින් දුන්නා. එතකොට ඒ අඟල් 8ක් ඒ තහඩුව අඩු වෙලා ගියා. කොඩි 1000ක් පූජා කරාම තහඩුව ගැලවිලා ගියා. දැන් බලන්න මේ මිනිස්යන්ගේ කර්මය සිදුවෙන ආකාරය. අපිට හොයන්න බැරි මේක අපි මේ මිනිස් ලෝකේ ඉන්න නිසා. මනුස්ස ලෝකේ ඉන්න නිසා අපිට පරලෝක තියෙන මේ අකුසල විපාක වල නීච විදියට මේ සත්වයා ඉන්න ආකාරය අපිට හොයාගන්න බෑ. එච්චරම මේ මිනිස්සු ඒ කියන්නේ සංකීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එනවා පහළ වෙලා තමයි මේ කුසල් අකුසල් දෙක විස්තර කරන්නේ. දැන් බලන්න තව සිද්ධියක් තියෙනවා. ලංකාවේ ස්වාමින් වහන්සේලා දඹදිව වන්දනාව යනවා. ගියාම පාර වරදිනවා. පයින් යන කාලේ. එතකොට නැව් නැගලා ගිහිල්ලා දකුණට එතන ඉඳලා පයින් යද්දි රාත්‍රී යනකොට මේ මිනිස්සේ කුඹුරක් අහනවා. මිනිස්සෙකුගේ හැඩේ තියෙන පේනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා අහනවා මේ අනේ අපිට පාර වැරදුනා. මේ පොඩ්ඩක් මේ අනේ ඔබ වහන්සේලාට පාරනේ වැරදුනේ මට මුළු සංසාරෙම වැරදුනා කිව්වා. ඇයි කියලා ඇහුවා. අපි මේ ධාතුන් වහන්සේලා බලන්න යන ගමන් කියලා කිව්වා. මොන බුදුරජාණන් වහන්සේගෙද කියලා ඇහුවා. ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජුන් පහළ වෙලාද කියලා ඇහුවා. ඔව් කිව්වා. එහෙනම් දැන් පොළවේ ගව්වක් වැඩිලා නේ කිව්වා උස. එයා කාශ්‍යප බුද්ධ කාලේ හිටිය මිනිසෙක්. කාශ්‍යප බුද්ධ කාලේ එක මිනිසෙක් කුඹුරු හාන්න නගුලත් තරම් යන ගමන් යාළුවෙක් කිව්වා හෙට කුඹුරු හාමු ඔය නගුල තියලා වරෙන් යන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න කියලා. එතකොට මේ hina වෙවි කිව්වා අනේ උඹ බණ අහන්න ඵලයන් මට පුළුවන් නම් කාශ්‍යප බුදුහාඳුරන්ට කියාපන් මගේ කුඹුර හාලා දෙන්න කියලා. කියාගෙන ගියා. කාශ්‍යප බුද්ධ කාලේ එයා කෙලීම නිරේ ගියා. ගිහිල්ලා ඇවිල්ලා දිවා රාත්‍රී කුඹුරක් හානවා. ප්‍රීතික්. සාමාන්‍යයෙන් අපි කියන වචන අපිට වරදින වචන අපිට අමතක වෙනවා. අපිට අමතක වුණාට මං උදේ ඔබට කිව්ව මතකද අපේ ජීවිතේ අපි එක එක්කෙනා ගොවියෝ වගේ. අපි එක එක්කෙනා කවුරු වගේද? ගොවියෝ වගේ. අපේ කුඹුර තමයි මේ ශරීරය. අපේ වගාව තමයි සිතකය වචනෙන් ක්‍රියා කිරීම. අපි සිතනවා කියලා කියන්නේ වගාවක්. අපි වචන කතා කරනවා කියන්නේ වගා කිරීමක්. අපි කයින් ක්‍රියා කරනවා කියන්නේ වගා කිරීමක්. තම තමන්ගේ කුඹුර වගා කිරීම. මෙහෙම කරලා යමක් වගා කරාද වගා කළාට පස්සේ අස්වැන්න කාටද අයිති? අහක ඉන්න කෙනෙකුටද වගා කරපු එක්කෙනාටද? වගා කරපු කුඹුරු අයිතිකාරයට අස්වැන්න. කුඹුරේ අයිතිකාරයට අස්වැන්න අයිති. ඒ වගේ අපි යමක් වචනෙන් කියනවාද හොඳ දෙයක් කිව්වොත් හොඳ දේ අපිට, නරක දෙයක් කිව්වොත් නරක දේ අපිට. ඊළඟට යමක් සිතින් හිතනවාද ඒකත් එහෙමයි. යමක් කයින් කරනවාද ඒකත් එහෙමයි. ඒතර අපි කුඹුරු වගා කරනවා වගේ තමයි තනි තම්නියම තම තමන්ගේ කුඹුර ආස්වද්ද ගන්නෙ. මම ඔබට උදේ කිව්වා අපි මෙහෙම කරන දේ අපිට හංගන්න බෑ කියලා.
කාටද හංගන්න බැරි අපි කිව්වා 3 දෙනෙකුට හංගන්න බෑ උදේ කිව්වා. කවුද 3 දෙනා? එක තමන්ගේ සිත. තමන්ගේ සිතට හංගන්න බෑ. දෙක දෙවියන්ට හංගන්න බෑ. 3 මාරයා. මේ 3 දෙනාට හංගන්න බෑ. හංගන්න බෑ. එතකොට අපි යම් කිසි දෙයක් කළාට පස්සේ අපිට ඒකේ ආස්වැන්න නරක විදියට නම් භුක්ති විඳින්න වෙන්නේ. ඊට නරකද අපි ඒක නොකර සිටීම? අපි යමක් කළොත් ඒකයි මම කිව්වේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍ය ලෝක පිරුණා. දෙවියන් අතරටම ගියා. දැන් දෙවියන් අතරට යන්නේ. අපි පොඩ්ඩක් නිකන් හිතමු මෙහෙම. අපි පුංචි කාලේ අපිට මීට වඩා ඒ කියන්නේ මම දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ පුංචි කාලේ කොහොමද කියලා. අපේ පුංචි කාලේ මං කියන්නේ අපිට බොහොම මේ පිරිහෙන්න තිබිච්ච කරුණු අඩුයි. ටික ටික පිරිහෙන්න කරුණු වැඩි වෙනවා. අලුත් උපකරණ ලැබෙන්න අපිට පිරිහෙන්න තියෙන කරුණු වැඩි වෙනවා. වැඩි වෙනකොට මොකද වෙන්නේ? අපේ හිතේ තියෙන ස්වභාවය හිත කිලුටු වෙනවා. හිත කිලුටු නම් මොකද වෙන්නේ? වචනේ කිලුටු වෙනවා. ක්‍රියාව කිලුටු වෙනවා. කිලුටු වුණාම මොකද වෙන්නේ? අපට කිලුටු ලෝකයකට යන්න වෙනවා. කිලුටු ලෝකයකට යන්න වෙනවා. දැන් අපි ගත්තොත් මේ හරියට මිනිසයන් ඔබ දන්නේ නැහැ සාමාන්‍ය මිනිස් ලෝකේ ඉන්න මිනිස්සුත් එක්ක හරියට ජීවත් වෙනවා අමනුෂ්‍යෝ. ඒකට හේතුව තමයි ලාමක ජීවිත ගත කරපු අය මිනිස්සුත් එක්ක එකතු වෙලා ඒ කුසල් අකුසල් ගැන හරියට හඳුනා ගන්න බැරි වීම. හඳුනා ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? කුසල් අකුසල් එයා පුරුදු කරන්න ඕන දේ අත්හරිනවා. අත්හරින්න ඕන දේ පුරුදු කරනවා. අත්හරින්න ඕන දේවල් මොනවද? සතුම් මැරීම අත්හල යුතු එකක්ද පුරුදු කළ යුතු එකක්ද? සොරකම් කිරීම අත්හල යුතු එකක්. වැරදි කාම සේවනයේ අත්හල යුතු එකක්. බොරුව අත්හල යුතු එකක්. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය අත්හල යුතු එකක්. පුරුදු කළ යුතු දේවල් නෙමෙයි. මට දවසක් පොල්ගහඩදී තමයි එක අම්ම කෙනෙක් පුතෙක් එක්කන් ආවා. ඒ පුතා දවසකට අරක්කු බෝතල 10ක් බොනවා. දැන් බලන්න අරක්කු බෝතල් 10ක් දවසට බොනවා කියන්නේ ලේසි එකක්ද අමාරු එකක්ද? අමාරු එකක් නේද? ඒ බොන්නේ යා නෙමෙයි. එයාගේ තාත්තා. තාත්තා තමයි බිබී හිටියේ. තාත්තා භූතයා වුණා. පුතාට වැහෙනවා. පුතා 10ක් බොනවා. තාත්තා එතකොට බලන්න පුතාව තාත්තා පාවිච්චි කරනවා බීම පිණිස. මේ වගේ සමහර බොණ්ඩ පටන් ගත්ත අයට භූතේ ඇබ්බැහි වුණොත් එයාට බේරෙන්න බෑ. මතක් කර කර දෙනවා අර භූතයා බීපන් කියලා. කාමසේවෙනෙත් එහෙමයි. ඇබ්බැහි වුණොත් භූතෙක් සෙට් වුණොත් බේරෙන්න බෑ. එතකොට මොකද වෙන්නේ? දිගින් දිගට එහෙම වුණොත් මරණින් මත්තේ අර භූත ලෝකෙට ලේසියෙන් එයා යනවා. සමහරට මේ කියන දේවල් අත්දැකිනුත් ඇති මේගොල්ලන්ට. ලේසියෙන් යනවා. සමහර අය ඉන්නවා, සමහර භූතයෝ ඉන්නවා මේ මිනිස්යන්ගේ අසුචි බොණ්ඩ පුරුදු වෙච්ච. එතකොට මොකද වෙන්නේ? මෙයාට නිදා ගන්න ගියත් එයා ස්වයං වින්දනයේ යෙදෙනවා.
අර අසුචි පිට වෙච්ච ගමන් ඒක අමනුෂ්‍යයා තමයි මේ ආහාරයට ගන්නෙ. දැන් එතකොට මෙයා තනි වෙච්ච ගමන් මගේ හිත කියනවා මේක කරපන් කියලා හිත කියනවා. මෙයාට ධර්මයක් මෙනෙහි කරන්නත් බෑ මුකුත් බෑ. ඔන්න මෙයා මොකද කරන්නේ? එක්ක ස්වයං වින්දනයකේ දෙනවා. අර ආසූචි බොන්න පුරුදු වෙනවා. මෙයා ආස්වාදයට පුරුදු වෙනවා. ඔහොම වෙලා සම්පූර්ණ සිහිය විකෘති වෙනවා. ඒකට කියන්නේ විකෘති රාගය කියලා. ඒ විකෘති රාගයට අහු වුණාට පස්සේ සමහර අවස්ථාවල් තියෙනවා දැන් අමනුෂ්‍යයට ඕන එක අසූචි බොණ්ඩ. අමනුෂ්‍යයා කරන්නේ මෙයාට කියනවා බලපන් නරක චිත්‍රපට කියලා. එතන මෙයා ඔන්න ඒක බල ඒකේ ආස්වාදෙ විඳිනකොට මෙයාගේ අසූචි පිට වෙනවා. මේ අසූචි අමනුෂ්‍යයා කනවා. හරියට මේ විදිහට පේන්නේ නැති ලෝකේ මිනිස්සුත් එක්ක සම්බන්ධයි. මේ මිනිස්සුන්ගේ දහඩි සෙම් සොටු බීගෙන අමනුෂ්‍යයෝ ඉන්නවා. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා මිනිස්සුන්ගේ ජීවත් වෙන්නේ බඩවැලි. මිනිස්සු වැසිකිලි කරනකොට වැසිකිලියට වැටෙනවා අමනුෂ්‍ය ආයෙත් ඇතුළට යනවා. අපි හිතන්නේ අපි විතරයි ඉන්නේ කියලා. අපි පෙර කර්මයට අහු වෙලා ඉන්නවා. සංසාරයට අහු වෙලා ඉන්නවා. අමනුෂ්‍යයන්ට අහු වෙලා ඉන්නවා. අපේම රාගයට අහු වෙලා ඉන්නවා. අපේම අකුසල් වලට අහු වෙලා ඉන්නවා. අපේම මෝඩකම් වලට අහු වෙලා ඉන්නවා. මේ වගේ හැම පැත්තකින්ම අහු වෙලා ඉන්නේ. එහෙම අහු වෙලා ඉන්න කෙනෙකුට බේරෙනවා කියන කාරණේ අපි හිතන තරම් ලේසි එකක් නෙමෙයි. බේරෙනවා කියන එක අපි හිතන තරම් පහසු එකක් නෙමෙයි. දෙවියන් අතරට යනවා කියන එකත් අපි හිතන තරම් ලේසි එකක් නෙමෙයි. මොකද හේතුව ඔබ බලන්න ඔබේම අත්දැකීම හිත පවිත්‍රව තියාගන්න ලේසිද? හිත කිලුට වෙන එක ලේසිද? හිත ලේසියෙන් කිලුට වෙනවා. වචනේ ලේසියෙන් කිලුට වෙනවා. ක්‍රියාව ලේසියෙන් කිලුට වෙනවා. හිත වීරියෙන් රැක ගන්න ඕනේ. වචනේ වීරියෙන් රැක ගන්න ඕනේ. ක්‍රියාව වීරියෙන් රැක ගන්න ඕනේ. මේ විදිහට නම් අපිට කරන්න තියෙන්නේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේව මෙනෙහි කරගෙන අපිට මේක කරන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඒක මේ වගේ එකක්. පින්වත්නි, ඔබ දන්නවා ඔබ පුංචි කාලේ ඔබට හිටියනේ අම්මා තාත්තා මතකයිනේ. පොඩි කාලේ අම්මා තාත්තා කියනවා පුතේ අරහෙ යන්න එපා. අර අසවල් පළාතට යන්න එපා. අර ගඟට යන්න එපා. අසවල් ළමයි ආශ්‍රය කරන්න එපා. මට මතක අපිටත් කියනවා අපේ තාත්තලා පොඩි කාලේ පුතේ අර අසවල් තැනට නාන්න යන්න එපා. ඒක භයානකයි කියලා කියනවා. අහපු නැති ළමයි ගිහිල්ලා මැරෙනවා වතුරේ ගිලිලා. දෙමව්පියන්ගෙන් අහපු නැති. ඒ වගේ එතකොට දැන් අපිට දෙමව්පිය යමක් එපා කියලා කියනවනේ. ඔන්න අපි යම්කිසි තැනකට යනවා. එතකොට දෙමව්පියෝ කියනවා අපිට එපා කියපු එකක් අපිට මතක් වෙනවා. අම්මා තාත්තා මේක කරන්න එපා කිව්වා නේ කියලා. එහෙම මතක් වෙනකොට අපි ඒ අම්මා තාත්තගේ අවවාදයට කීකරු වුණොත් අපි ඒක කරන්නේ නැහැ නේද? අපි ඒක කරන්නේ නැහැ. එතකොට හැබැයි දෙමව්පියන්ගේ අවවාදේ අපි මෙනෙහි නොකර හිටියොත් මොකද වෙන්නේ? අපි ඒක කරනවා. මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. මම පොඩි කාලේ අපේ තාත්තා අපිට කියලා තිබ්බා වැස්ස කාලෙට ඇලේ නාන්න යන්න එපා කියලා. මොකද අපි කුඹුරියායේ ඉස්සර සරුංගුවල අරිනවා පුංචි කාලේ. මමයි අපේ මල්ලිලා. දවසක් වැස්ස කාලේ අපේ මල්ලියත් එක්ක අපි ගියා. හෝ ගාලා වතුර පාර ගලනවා. දැන් අපේ මල්ලි ලෑස්ති වතුරට පයින්නමයි. මම මල්ලිට කිව්වා මල්ලි මතකද
තාත්තා කිව්වා එපා කියලා ඕක. තාත්තා එපා කිව්ව මතකද? ඒ තාත්තා එපා කියපු එක සිහි කළා තමයි මං ඇදගෙන එක්කන් ආවේ ගෙදරට. නැත්නම් මල්ලි ගහන් යනවා වතුරේ. ඒ වගේ මං ඔබට කියන්නේ මේ සරණ ගැන. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනෝනේ. හිතන් දෙපා සරණ පිහිටියා කියලා. සරණ පිහිටන්න නම් ඒ බුදුරජාණන් වහන්සේව අපි හැමතිස්සෙම අපේ මතකේ තියාගන්න ඕනේ. මට බුදුරජාණන් වහන්සේ මේක කරන්න එපා කියලා තියෙන්නේ. මට බුදුරජාණන් වහන්සේ මේක කරන්න මම බුදුරජාණන් වහන්සේට මේ සතුන් මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. වැරදි කාම සේවනීය දෙන්නේ නැහැ. මත්පැන් පානය කරන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙලා ඉන්නේ. කියලා ඒක මතකේ තියෙන්න ඕනේ. ඒක මතකේ තියෙන්න ඕනේ. ඒ මතකේ තිබීම මත තමයි යාට ලාභේ ලැබෙන්නේ. ලෞකික වශයෙන් අපිට පාඩු වෙන්න පුළුවන්. අපි කියමු අපි යම් කිසි තැනකට යනවා. අපි බොන්නේ නැහැ කියලා අපි යාළුවෝ අතරින්න පුළුවන්. ඒකට කමක් නැහැ. දැන් මගේ පෞද්ගලික ජීවිතේ මට කවුරුවත් නැහැ යාළුවෙක්. මට යාළුවාට ඉන්නේ ධර්මයේ තමයි. ඒ නිසා තමන් තනි වෙච්ච වෙලාවට තමන්ට තියෙන්නේ රැකවරණයට තියෙන්නේ පිහිටට තියෙන්නේ ධර්මයේ තමයි. එතකොට මේ ධර්මයේ සිහිකරන්න අපිට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපේක මතක් කර කර ඉන්න එකක්. ධර්මයේ මතක් කර කර ඉන්න එකක්. මම ඔබට කියන්නම් මේකට අපි වගේ නෙමෙයි. එක සිද්ධියක් කියන්නම්. ඔබ දන්නවද මේ ශාක්‍ය වංශයේ සංහාරයට ලක් වුණා. ශාක්‍ය වංශේ සංහාරයට ලක් වුණේ පුංචි සිද්ධියකින්, පොඩි සිද්ධියක් නිසා. කොසල් රජුරවන්ට දැන් කොසල් රජුරෝ තමයි මේ සවැත් නුවර නගරේ කෝසල රාජධානී අධිපති. කොසල් රජුරන්ට ඕන වුණා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශනේ වැඩිපුර ඉන්නේ සවැත් නුවරනේ. කොසල් රජුරන්ට ඕන වුණා බුදුරජාණන් වහන්සේ සමග ඥාතිකමක් ඇති කරගන්න. නෑදෑකමක් හදාගන්න ඕන වුණා. ඕනේ වෙලා සේවකයෝ පිටත් කළා. ත්‍යාගි භෝග අරගෙන ශාක්‍ය ජනපදයට රාජමාලිගාවට පිටත් කළා. ශාක්‍ය කුමාරියක් අන්තපුරයට වන්න කියලා. එතකොට රජුරුව වෙලා හිටි මහානාම කියන ශාක්‍ය රජුරුව. ශාක්‍ය වංශේ ගොඩාක් හිටිය මාර්ගඵලලාභී. එතකොට රජුරුව පණිවිඩය ඇහුවාම එහෙම ශාක්‍ය වංශිකයෝ කල්පනා කළා රජුරුව උනාට කොසල් රජුරුව කුලෙන් බාලයි. ශාක්‍ය වංශය තරම් උසස් නැහැ. ඊට පස්සේ ශාක්‍යවරු කල්පනා කළා ওই මාර්ගඵල ලැබුණ නැති ශාක්‍යවරු හිටියා. ඒගොල්ලෝ අපිට යවන්න බෑ. රාජකුමාරිකාවක් දෙන්න බෑ කිව්වා. එතකොට මහානාම ශාක්‍ය රජුරෝ කිව්වා නෑ අපිට එහෙම කරන්න බෑ. විශාල රාජ්‍යක රජ කෙනෙක් කියන්නේ අපි යවමු කියලා. එතකොට මහානාම ශාක්‍ය රජුරුවන්ගේ මාලිගාවේ දාසියක් හිටියා නාගමුණ්ඩා කියලා. ඒ දාසියට මහානාම ශාක්‍ය රජුරුව නිසා තව ගෑනු ළමෙක් ඉපදිලා හිටියා වාසභ කත්තියා කියලා. හරි ලස්සන කෙනෙක්.
ඒ කියන්නේ පිය පාර්ශවයෙන් රජතුමා තමයි මව් පාර්ශවයේ 16ක්. ඊට පස්සේ වාසපකත්තිය පිටත් කළ රාජමාලිගාවට. මේ කුසල රජුරු බොහොම සතුටුලා හිටිය උන්න පුතික් උපන්න. විදූඩබ කියලා. මේ පුතා දැන් හැමතිස්සෙම කියනවා අපි යන් ඥාතින් බලන්න යන් කීකේ කියනවා. අන්තිමට මොකද කළේ වාසපකත්තිය පණිවිඩයක් කරිය මෙන්න රජකුමාරයා ඥාතින් බලන්න ඉන්න කියනවා සලකන්න කියලා. ඔන්න දැන් ශාක්‍ය ජනපදයට ගියා විදූඩබ කුමාරයා රජුරුවන්ගේ පුතා. ගියාට පස්සේ මේගොල්ලෝ පිළිගත්තා. ස්තුති කතාවල් කළා. සැලකුවා. සලකලා ආපහු එනවා. බලන්න මේ බලාපොරොත්තු නැති දේවල් මිනිසුන්ට වෙනවා කියන්නේ එක මිනිසෙකුගේ ඒක සේනාවේ එක්කෙනෙකුගේ කඩුව අමතක වුණා. ශාලාවේ කඩුව අමතක වෙලා කඩුව බිත්තිය හේතු කළා. ඒ පුද්ගලයා අසත්පුරුෂයෙක්. තවත් සිද්ධියක් වුණා. ඒ රජුරුව වාඩිලා හිටිය පුටුව රජකුමාරයා වාඩි වෙලා පුටුව 16ක් ඇවිල්ලා හොදනවා. අමතක වෙලා කඩුව ගන්න එනකොට 16ක් ඇවිල්ලා හොදනවා. අනේ මේ 16කගේ පුත්‍රයෙක් ඇවිල්ලා ශාක්‍ය වංශයේ කුමාරවරු වාඩි වෙන පුටුවේ වාඩි වෙලා කිලුටු කළා කී හොදනවා. අර කඩුව අරගෙන අර මිනිස්සයා කඩුව ගන්න එනකොට 16ගේ කතාව ඇහුණා. ඇහිලා ගිහින් කඩුවත් අරන් ගිහිල්ලා විදුඩබ කුමාරයාට කියනවා කුමාරයනි මම මහා බරපතල කතාවක් ඇහුවා. මොකද්ද? මට අබේදානෙ දෙනවා නම් මං කියන්නම් කිව්වා. මොකද්ද කියාපන් මං අබේදානෙ දෙන්නම් කිව්වා. කුමාරයනි වාසබකත්තියා ඔබ වහන්සේගේ මෑණියෝ රාජකන්‍යාවක් නෙමෙයි කිව්වා. එහෙනම් කවුද කියලා ඇහුවා. 16ක් කිව්වා. ඔබ කොහොමද දන්නේ කියලා ඇහුවා. ඔබ වහන්සේ වාඩිලා හිටිය පුටු අන්න හොදනවා මං දැහින් දැක්කා කිව්වා. ඔන්න හේතුව. ඊට පස්සේ විදූඩබ දත් කුරු කාලා කිව්වා හරි. මං එහෙනම් ඕකුන්ගේ බිලි කපලා ඒ රුධිරයෙන් ඔය ආසනේ හොදන්නම් කිව්වා. එතන ඉඳලා ශාක්‍ය වංශය විනාශ වෙන්න පටන් ගත්තා. කුමන්ත්‍රණයකින් කොසල් රජු බලයෙන් පහ කළා මේ විදූඩබ රජ වුණා. බුදුරජාණන් වහන්සේගේ අවසන් කාලේ කිට්ටුව විදූඩබ රජ වුණා. රජ වෙලා ගිහිල්ලා සියලුම ශාක්‍ය සංහාරයට ලක් කළා. ශාක්‍ය කන්‍යාවෝ ශාක්‍ය කුමාරිකාවන් 500ක් කඹ වලින් ගැට ගහලා එක්කන් එනවා. එක්කන් එනකොට ඒ කුමාරිකාව ශාප කර කර ඉන්නේ දැන්. එතකොට විදූඩබ කිව්වා ඕකුන් ගෙනියන්න ඕනේ නැහැ. මුන්ගේ අත්පා කපාලා. කපා දාපල්ලා මුන්ගේ අත්පා කිව්වා. සේවකයෝ මොකද කළා? අර 500ම අත්පා කපලා ගියා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. ඉරිදියෙන් එතනට භික්ෂුවක් පැටියා. දැන් බලන්න සිත කියන එක ගැන මේ කියන්න හදන්නේ මොනතරම් දක්ෂ විදියට හිත හසුරුවනවද? උපන්න වෛරේ තමන්ගේ ඥාතීන් මරලා බෙලි කපලා තමන්ව ගැට ගහගෙන අරගෙන යනවා. අන්තිමට අතපයත් කපලා භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා කිව්වා මේන් සංසාරේ හැටි. මෙන්න සංසාරේ හැටි. දැන් ක්‍රෝධ චිත්තේ අතාරින්න කිව්වා. දැන් අකුසලයේ අතාරින්න කිව්වා. දැන් හිත කුසලයට ගන්න කිව්වා. දැන් මේක කිව්වේ අතපය නැති කොටියටයි. දැන් සිත කුසලයට ගන්න කිව්වා. අර ශාක්‍ය කුමාරිකාව 500ට කිව්වා කල්පනා කරන්න කිව්වා උඹලගේ පරපුරේ කෙනෙක්
කිව්වා ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ. ඒ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ පණිවිඩය මේ. දැන් ක්‍රෝධය අතහැරපන් කිව්වා. පඩ්ගාල ක්‍රෝධය අතහැරියා. කිව්වා උඹලගේ පරපුරේ ඒ ශාක්‍ය මුනීන්ද්‍රයෝ මේ කියන්නේ. අතහැරපන් ක්‍රෝධේ. අතහැරපන් මම මාගේ ආත්මය කියන හැඟීම අතහැරපන් කිව්වා. අර 500ම සෝවාන් ඵලයට පත් වෙලා තමයි මැරුණේ. බලන්න බුදුරජාණන් වහන්සේ අකුසලයේ අතාරින්න කියන වේගෙන් ඒ කාලේ අය අකුසලයේ අතහැරියා. කුසලයට එන්න කියන වේගෙන් කුසලයට ආවා. එතන චෛත්‍යයක් හදලා තිබිලා තියෙනවා හියුන්සියන් කියන චීන යාත්‍රික යන කාලේ ඒ මැරිච්ච තැන. එතකොට බලන්න අපිට අකුසල අතාරින්න කොච්චර අමාරුද? ඇයි අපිට අකුසල අතරන්න අමාරු? බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වය අපේ හිතට ගිහින් නැහැ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ කියන අදහස අපේ හිතට ගියා නම් අපිත් අකුසල් අතාරිනවා. අපිත් කුසල් වඩනවා. අර වගේ බිහිසුණු බැරෑරුම් අවස්ථාවේ අතෑරියා. නමුත් බලන්න සිත පුහුණු නොකර සිටීමෙන් කොච්චර අනතුරක්ද කියලා. අපේ රටේ වයසක අම්මා කෙනෙක් හිටියා. මේ අම්මා කාටවත් කරදරයක් නැහැ. මේ අම්මගේ බලාපොරොත්තුව තිබුණේ දිව්‍ය ලෝකෙ උපදින්න. ඒ අම්මා කීයක් හිටියා මම නම් දෙවියන් අතරට යන්නේ කියලා. ඔන්න ඔය අම්මගේ මරණාසන්නී ආවා. ආවට පස්සේ අම්මට දරුවෝ මරණාසන්න වුණාම දරුවෝ ආවා. දරුවෝ දෙන්නම ඉස්කෝලේ හාමිනේලා දෙන්නේ. ඉස්කෝල ගුරුවරියෝ ආවිල්ලා අම්මා බදාගෙන කිව්වා අනේ අම්මා ඇස් අරින්න ඇයි අම්මා ඇස් වහගෙන ඉන්නේ කියලා. දැන් අම්මාව හොල්ලුවා. අම්මා ඇස් වහගෙන හොඳට ඒ අම්මා කරපු පින්කම් මෙනෙහි කර හිටියේ. අම්මා ඇස් අරින්න කිව්වා. එතකොට අම්මා අර කවුද මේ මට හිරිහැර කරන්නේ කියලා ඇස් ඇරියා. ඇස් අරිනකොට ළමයි දෙන්න. අම්මට හිතට තරහක් ආවා. අනේ මට සැනසෙල්ලේ මට මේ මගේ පාඩුවේ මෙනෙහි කරන්න දෙන්න යනවා කියලා. අන්න ඒ වෙලාවේ ඒ අම්මගේ මනස ලෝකේ ආවස ඉවර වුණා. අම්මා මෙරිලා ගිහින් උපන්නේ ඇඳ යට යකින්නි වෙලා. ඒ හේතුව කුසල් අකුසල් ගැන ඉගෙනගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරගෙන නැහැ. සරණ නැහැ. අම්මා යකින්නි වෙලා මාස 3යි ගියේ වැහෙන්න ගත්ත දූලා දෙන්නටම. ඒකයි අර බුදුරජාණන් වහන්සේ තමයි අපට මේක දේශනා කළේ කියලා ඒක සීකර කර තමයි අකුසල් වලින් මිදෙන්න තියෙන්නේ. මම කිව්වා කියලා හිතන්න එපා. මේක මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ කිව්වේ කියලා හිතන්න එපා. කුසල අකුසල් ගැන මම දැනගෙන හිටියෙත් නැහැ. මම දැනගත්තෙත් මේ බුද්ධ දේශනා ඉගෙන ගත්තාට පස්සේ. එතකොට අපි ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි අකුසල් දුරු කළ යුත්තේ ශාස්ත්‍රුන් වහන්සේගේ සරණේ පිහිටලයි. බුදුරජාණන් වහන්සේ සිහි කර කර අකුසල් දුරු කළ යුත්තේ. ධර්මයේ සිහි කර කර අකුසල් දුරු කර යුත්තේ. ශ්‍රාවක සංඝයා සිහි කර කර අකුසල් දුරු කළ යුත්තේ. එතකොට එහෙම සිහි කර කර අකුසල් දුරු කරන්න දක්ෂ වුණොත් තමයි අපිට මනාකොට තිසරණේ පිහිටන්න පුළුවන් වෙන්නේ. හිතන්න පින්වත් මෙහෙම සමහර විට අපි හිතපු නැති අවස්ථාවක අපිට හිත හදාගන්න සිද්ධ වෙනවා. එතකොට අපි හිත පුරුදු කරලා තිබුණ නැත්තම් තිසරණේ තුල තිසරණයට හිත යන්නේ. ඔබ දන්නවද පොල්ගහවෙල අපි අපේ ඔය අසපුව කිට්ටුව තියෙනවා
යාංගල් මෝදර කියලා හන්දියක්. මීට අවුරුදු කීපයකට කලින් බස් එකක් මේ කෝච්චිය හැප්පුණා. ඒ බස් එකේ ගියපු මහත්තයෙක් මැරුණා. එයාගේ නෝනා ඒ නෝනගේ ඇඟට මහත්තයා එනවා. ඒ නෝනට ඇවිල්ලා නීති දානවා. සුදු අඳින්න තහනම්, සිල් ගන්න තහනම්, දන් දෙන්න තහනම්. දවසක් මේ නෝනා පාට ඇඳුමක් ඇඳගෙන හොරෙන් දුවගෙන ආවා. දැන් මම හිටියා. මාත් එක කියනවා අනේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ ආංගල් මෝදර හන්දිය හැප්පුණා. මේකෙදි අපේ මහත්තයා මැරුණා. පුතාලා තුන් දෙන්නෙක් ඉන්නවා. මට පින් කරන්න දෙන්නේ නැහැ කිව්වා. ඒ මහත්තයා ළඟට එනවා. ඒ මහත්තයා ළඟ නිදා ගන්නවා භූතයක්. ඒ මහත්තයා නැවතිලා හිටියේ කුරුණෑගල. කුරුණෑගල ඉඳලා කොළඹ ගියේ. නෝනා ඉන්නේ බණ්ඩාරවෙල. මේ මරණ එකට නෝනා ගියන්ගේ. කොහොමද සසරේ ස්වභාවය? ඊරෝසේ මහත්තයාට මං කොයිති නෝනා පැහැදිලි කරලා කියන්න පින් කරන්න අවස්ථාවක් දෙන්න පින් කර. ඒතකොට කියනවලු මට උඹ පින් කළොත් උඹ ඉහළ තැනකට යයි. එතකොට උඹ මට මුණ ගැහෙන්නේ නැහැ. අර මහත්තයා කියනවා කියන්නේ මේ භූතය මිනිස්සුත් එක්ක කතා කරනවා. මට තව එක්කෙනෙක් හම්බ වුණා. මේ සංගවුච්ච සරිත හරි පුදුමයි. මම ඒ පලාත කියන්නේ ගෑනු ළමෙක් බැඳලා ඉන්න භූතෙක්ව. දවසක් බයික් එකේ යද්දි මේ ගෑනු ළමයා තනියම පාන්දර බයික් එකේ යද්දි කොල්ලෝ 4 දෙනෙක් පාර හරස් කළා. භූතයා පඩ් ගාලා ඇඟට ඇවිල්ලා අර කොල්ලෝ 4 දෙනාට පාරේ බුදියන්න ගැහුවා. අර ගෑනුවෙක් කෙනා ගැහුවේ. එහෙම ලෝක තියෙනවා. දැන් අපි ගත කරන ජීවිතේ නිසා අපිට ඒ වගේම මිනිස්සු ඇවිල්ලා කියනවා. දැන් ඔයගොල්ලොත් ඒක කියන්නේ ඒවා. මේ වගේ හරි පුදුම සහගත දේවල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද මේ තිසරණේ නැතිකම. ගිහිල්ලා උපදින්නේ අර නිරේ ගැන විස්තරයක් මට කිව්වා කෙනෙක්. හරිම පුදුම සහගතයි. සමහර භූත කොටස් ඉන්න. ඒ භූත කොටස් අනිත් භූත කොටස්ගේ මේ යෝනි මාර්ගේ කඩාගෙන කනවා. කනකට එතන කුණු වෙනවා. කුණු වේකට තුඩ තියෙන මැස්සෝ වගේක් ඇවිල්ලා මුළු ශරීරයම වහ ගන්නවා. එතන වහ ගන්නවා. ඒක කාලා ඒක එහෙම මැරෙනවා. ආයෙ නැගිටිනවා. මේ භූතයෝ අපිත් එක්ක කියපු දේවල් මේ කියන්නේ. මේවට ආස කරපුවා. දැන් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කුසල් අකුසල් ගැන පෙන්නලා මේ බුදු කෙනෙක් පහළ වෙලා විස්තර කරලා දෙන්නේ. සමහර අය මොකද කරන්නේ? මිනිස්යන්ගේ ඒ මාර්ග වලින් පිට වෙන අසුචි කනවා. ඇයි මේ අසුචි කන්නේ? එතන තමයි යන්නේ තෘෂ්ණාව පිහිටියේ. ඒ තෘෂ්ණාව පිහිටපු තැන තමයි ඉන්නේ. ඉතින් මේ විදිහේ තත්ත්වයටපත් වෙන්නේ මොකද? කුසල් අකුසල් ගැන දන්නේ නැති නිසා. ඒ නිසා මම කියන්නේ ඔබට පුළුවන් නම් උත්සාහ ගන්න වීරියෙන් දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන වීරියෙන් බීම නවත්තන්න. ඊළඟ එක තමයි වැරදි කාම සේවනයේ නවත්තන්න. බේරෙන්න නම් හම්බ වෙන්නේ නැහැ මේකෙන්. මේ කාලේ ඔබ නැවත්ත ගත්තොත් අපි කියමු ඔබට වයස අවුරුදු 60ක් 70ක් ඉන්නවා කියලා. අන්න ඒ කාලෙදී ඔබට තේරෙවි මේකේ වටිනාකම. ඒ කාලෙ විද්‍ය ඔබට නැත්තම් පසුතැවෙන අතීතයක් විතරක් ඉතුරු වෙයි. පසුතැවෙන අතීතයක් විතරක් ඉතුරු වෙයි. පසුතැවෙන අතීතයකට ශ්‍රේෂ්ඨ අනාගතයක් නැහැ. පසුතැවෙන අතීතය අතෑරලා ඔබට වර්තමානයක් හදාගත්තොත් ශ්‍රේෂ්ඨ වර්තමානයක්, ශ්‍රේෂ්ඨ අනාගතයක් තියෙනවා. ඒකට හොඳම දේ තමයි අර බුදුරජාණන් වහන්සේ මෙනෙහි කර කර ඉන්න. නිතරම බුදුරජාණන් වහන්සේ මෙනෙහි කර කර ඉන්න.
ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ මෙනෙහි කර කර ඉන්න. ධර්මයේ මේ ස්වාමීන් වහන්සේලාත් කියලා දේවි. ඊළඟට ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි කර කර ඉන්න. එහෙම මෙනෙහි කර කර ඉන්නකොට මොකද වෙන්නේ? දැන් අර වැරදි ජීවිතයක් ගෙවන එකට අමනුෂ්‍යයන්ට ඔබ පේනවා වගේ ඔබ අවංක ජීවිතයක් ගෙනකොට ඔබ දෙවියන්ටත් පේනවා. දෙවියන්ට ඔබ පේන එක සිද්ධියක් මම කියන්නම්. ඒක හරි ලස්සන කතාවක්. ඒකත් මහත්යෙක් ඇවිල්ලා මහත්යෙක් කිව්වේ මේ මහත්යා ධර්මයට කැමති කෙනෙක් නෙමෙයි. ධර්මයේ ඕන කෙනෙකුත් නෙමෙයි. හැබැයි නිතර කේන්ති යන කෙනෙක්. ඒ මහත්යාගේ නෝනා ධර්මයට ආවා. ඇවිල්ලා දවසක් කුමාරින් මහත්තයට කියලා තියෙන මහත්තයා ආසවර්තන භාවනා වැඩසටහනක් තියෙනවා අපි යන් කියලා වාහනයක් අරගෙන ඇවිල්ලා. දැන් නෝනයි දරුවෝ යාව වැඩසටහනට මහත්තයා එළියේ හිටියා. ඊට පස්සේ කැම වෙලාවේ නෝනාට කියලා තියෙනවා දැන් ඇතිනේ අපි ආපහු යන් කියලා. නෝනා කියලා තියෙනවා නෑ මේ දානි දෙනවනේ අපි දානි කාලම යන් කියලා. ඊට පස්සේ කෑවට පස්සේ වහින්න පටන් ගන්න. වහිනකොට මහත්තයා කියලා තියෙනවා අපි දැන් වහිනවා කියලා. එතකොට නෝනා කියලා තියෙනවා අනේ මේ කොච්චර වැස්සත් බලන්න මේ මිනිස්සු ඉන්නවනේ අපි පොඩ්ඩක් අහමු කියලා. එදා මම බණට කියලා තියෙන්නේ බාල පඬිත සූත්‍රය. බාලයාගේ ලක්ෂණ ගැනත් නෝනෙත්තාගේ ලක්ෂණ ගැන. එදා මේ මහත්තයා අහලා කල්පනා කරලා තිනු අනේ මම මෙතෙක්කල් බාලෙක් වගේ ඉඳලා තියෙන්නේ. මං අද එකෙන් ආත්ම දෙනවා කියලා තිසරණේ පිහිටලා. එදා ඉඳලා මේ මහත්තයා ඔන්න තිසරණේ පිහිටියා. දිගටම පොත්පත් අරන් කියවන්න ගත්තා. දිනපතා බුදුන් අදිනවා. ඒ මහත්තයා කියනවා රෑ 12ට ආවත් රෑ 12ටත් වන්දනා කළාක නිදාගන්න. හැබැයි ටික ටික මෙයා බංකොලොත් වුණා. ව්‍යාපාරයක් කරගෙන ගියේ බංකොලොත් වුණා. බංකොලොත් වෙන්න මෙයා අතෑරියේ නෑ. වැඳුම් පිඳුම් කර කර ඉන්න එක. පුළුවන් හැටියට දානමානක් දුන්නා. ඒ බංකොලොත් භාවයක් ටික ටික කාලයක් ගිහලා හරි ගිහලා ආයේ සාමාන්‍ය තත්ත්වෙ හිටියා. දැන් ඔන්න මේ මහත්තයා ලෙඩ වෙන්න පටන් ගත්තා. ටික ටික අතක් පන නැහැ, කකුලකුත් පන නැති වෙගෙන එනවා. ඊට පස්සේ මේ මහත්තයා මොකද කළේ? දන්න අය කියනවලු ඔය යන්න කවුරු හරි මොන හරි කළාද දන්නෙත් නැහැ. මේ ගිල නිමිත්තක් බලන්න ශාස්ත්‍රයක් අහන්න ගියේ කියනවා. දැන් මහත්තයා කල්පනා කරාලු මට මේ මොකක්වත්ම නැතුව හිටපු මට මේ තිසරණේ හම්බ වුණේ. මම මේක අතහැරලා කොහෙවත් යන්නේ නැහැ. හැබැයි මහත්තයා දිනපතා එකක් කරලා තියෙනවා. දැන් බලන්න මේ පින්වල හැටි දිනපතා තෙරුවන් සරණ ගිහිල්ලා දෙවියන්ට පින් දීලා කියනවලු දෙවියනි අද මම දරුවන්ට සැලකීමෙන් බිරිඳට සැලකීමෙන් රැස් කළ පින් අනුමෝදන් වේවා. එහෙමයි කියලා තියෙන්නේ. මම දරුවන්ට රැස් කළ පින් බිරිඳට සැලකීමෙන් රැස් කළ පින් සංඝයාට දැන් පිදීමෙන් රැස් කළ පින් හැමදාම පුළුවන් හැටියට දාන දෙනවා. පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරනවා. ඔහම වෙලා දැන් මෙයා හොඳට මාසනීපි වැඩි. දැන් හොස්පිටල් ගාන යනවා, බෙහෙත් ගන්නවා, සනීපයක් නැහැ, කාටවත් කියන්නෙත් නැහැ. ඔහම ඉන්නකොට දවසක් මොකද වුනේ? මේ මල් පූච්චයක් කුස්සන්න ගිහලා මෙයාගේ අත පන්නේත වැටුණා. ඒත් එදත් යා බුදුන් වැඳලා රෑ නිදාගත්තා. නිදාගත්තාම රෑ 3ට විතර සුදු පාට එළියක් මෙයා ළඟට ඇවිල්ලා. අහලා තියෙනවා පුත්‍රය ඔබ දුකෙන් නේද ඉන්නේ? එහෙමයි කිව්වලු. ඔබ දුකසේ තිසරණේ රැකගෙන ඉන්නව නේද? එහෙමයි කිව්වලු. ඔබ සනීප කරන්නේ මං ආවේ. දැන් යමන් කිව්වා. කියලා අතින් අල්ලපු ගමන් මෙයාට තේරුණා මම නැගිට්ටා වගේ. දැන් මෙයා උඩකට එක්කන් යනවා. උඩකට එක්කන් යනකොට උඩ නිල් පාට එළියක්. කිව්වලු පුත්‍රය අර නිල් පාට එළිය ගාවට ගිහලා අර සුදු එක්කෙනා කියනවා මේ දරුවා බොහොම දුකසේ ඉන්නේ. මෙයාට උපකාර කරන්න කියලා. පුත්‍රියම බුදුරජාණන් වහන්සේ සිහි කරගනින් කිව්වලු.
මේ අත් දෙක දෑත නළල බැඳගෙන මෙයා බුදු ගුණ කියන්න පටන් අරගෙන ටිකක් වෙලා යනකොට අර නිල් පාට එළිය මෙයාට තේරෙනවලු මෙයාගේ ඔලුවට අත තිබ්බා. අත තියෙනකොට මේ ලා කොළ පාටට හුරු කොහොල්ලෑ වලින් හැදිච්ච ගෑනුවෙක් කෙනෙක් ඇඟෙන් එළියට එනවා. ඇල්ල එළියට එලා ආය ඇලෙනවලු ඇඟට රත් ගාලා. ආය එළියට එනවා. ආය ඇලෙනවා. තුන්වෙනි පාර ගැලවිලාම ගියා. ඊට පස්සේ කියලා තියෙනවා පුත්‍රය දැන් ඔබට සනීපයි. දැන් බලන්න එහෙනම් පින්වත්නි ගොඩාක් රෝගත් එක්ක ඉන්නේ අමනුෂ්‍යෝ නේද? අපි දන්නේ නැහනේ. ඒ කාලේ ඉවරනකන් අමනුෂ්‍යෝ ගොඩාක් ඔය අසනීප වෙන රෝගත් එක්ක ඉන්නවා. ඊට පස්සේ කියලා තියෙනවා දැන් පුතා දැන් සනීපයි කියලා. දැන් මෙයා පහලට කියලා පහලට එක්කන් ආව මෙයාට තේරුණාලු. එයා මේ අත් දෙක උඩට තියාගෙන ඊටිපිසු භගවා අරහන් සම්මා සම්බුද්ධ ආදී කියනකට හයියෙන් නෝනා එහා පැත්තේ කාමරේ ඉඳලා දුවගෙන ඇවිල්ලා බලන්න. ඉතින් මෙයා අත් දෙක උඩට උස්සන් කියනවා. කියලා මෙයාට ඇහැරුණා. ඇහැරුණා මෙයා බැලුවන් පස්සේ අර අතේ පයේ මුකුත් අසනීප නැහැ. මෙයා හිටගෙන හයියෙන් අතපය හොසවලා ගසලා ඊට පස්සේ නෝනා මොකද කියලා ඇහලා තියෙනවා. මෙයා කිව්වා මට මේ ස්වාමීනි මේ මට හරි පුදුමයි. මට වෙන කරන්න දෙයක් නැහැ. මම නිකන් මේක ඇත්තක්ද බොරුවක්ද කියලා මට හිතා ගන්න බෑ. මම එකපාරට මගේ අත් දෙකේ මෙහෙම නෝනා වලලා ඉස්සුවා කිව්වා. නෝනා කිලෝ 80ක් විතර බරයි. මම මෙහෙම ඉස්සුවා කිව්වා. උස්සලා තනි අතින් උස්සන් හිටියා කිව්වා. මට 100% ප්‍රත්‍යක්ෂ වුණා කිව්වා සනීපයි කියලා. ඊට පස්සේ කල්පනා කළා මෙයා මේක කාටද කියන්නේ කියලා ඊට පස්සේ මම කල්පනා කරලා තියෙනවා ලොකු සවන්නාචි තමයි මට තිසරණේට පාර කිව්වේ කියලා මාත් එක්ක ඇවිල්ලා ඕක කිව්වා. එතකොට බලන්න මේ අදිෂ්ඨාණයෙන් තිසරණේ ජීවිතේ පූජා කරගෙන වාසය කරන අයට එයා බලාපොරොත්තුුනේ නෑ යාට එහෙම දෙයක් වෙයි පිහිටක් ලැබෙයි කියලා හිතුවේ නෑ. නමුත් එයා ජීවිතේ පූජාවෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් හිටියා. ධර්මයේ සරණ ගිහින් හිටියා. ශ්‍රාවක සංඝයා සරණ ගිහින් හිටියා. ඒකයි ඒ විදිහට උනේ. ඒ නිසා අපිට තියෙන එකම ආරක්ෂාව එකම රැකවරණය එකම පිහිට තමයි ඒ බුදුරජාණන් වහන්සේ සරණ යෑම. ඒ නිසා කවුරුත් අපි ඒක කියලා අපි අවසන් කරමු කියන්න. මාගේ ජීවිතයට එකම රැකවරණය පිණිස එකම පිළිසරණ පිණිස සතර අපායෙන් නිදහස් වීම පිණිස සුගති රැකවරණ පිණිස ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. මාගේ ජීවිතයට එකම ආරක්ෂාව පිණිස එකම රැකවරණය පිණිස සතර අපායෙන් නිදහස් වීම පිණිස සුගති රැකවරණ පිණිස බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය සරණ යමි. මාගේ ජීවිතයට එකම රැකවරණ පිණිස
එකම පිළිසරණ පිණිස ආරක්ෂාව පිණිස සතර අපායෙන් නිදහස් වීම පිණිස සුගති රැකවරණ පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය සරණ යමි. साधु साधु साधु.